සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දිනත් ධම්ම පූජා සදහම් දේශනාව විකාශය කිරීමට දායකත්වය දරලා තියෙන්නේ මිය පරලොව ගිය ඩී.එම්. ඉන්දික බණ්ඩාර දිසානායක පුතණුවන්ට සහ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් කැලණිය දලුගම පදිංචි පින්වත් එච්.බී. දසනායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ පින්නතුන් මේ විදිහට ධම්ම පූජා සදහම් දේශනාවේ විකාශන දායකත්වය දරලා තමන්ගේ ජීවිතවලට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා තමන්ගේ ජීවිතයට නොයෙක් ධර්මයන් පුරුදු කරගන්න ඕනි. නොයෙක් ගුණයන් පුරුදු කරගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් දකින්න කැමති කෙනා තමන්ගේ ජීවිතයේ සීලය පුරුදු කරගන්න ඕනි. සමාධිය දියුණු කරගන්න ඕනි. ප්‍රඥාව දියුණු කරගන්න ඕනි. මේ වගේ බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට නිවන් දකින වැඩපිළිවෙල දේශනා කළා. නිවන් දකින වැඩපිළිවෙල පෙන්වලා දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මාර්ගයේ ගමන් කළොත් ඒ කාන්තෙන් ඒ කෙනා නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තිබ්බ විශාරද ඥානයක්. බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානය තමයි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද මේක නිවන පිණිස උපකාර වෙනවා කියලා. ඒ කාන්තෙන් ඒ මගේ ගමන් කරන කෙනා නිවන අවබෝධ කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුදුරජාණන් වහන්සේ තුල තිබුණ විශාරද ඥානයක්. එතකොට කාටවත් කියන්න බෑ මේ මාර්ගයේ ගමන් කළොත් නිවන අවබෝධ කරන්නේ නැහැ කියලා කාටවත් ප්‍රකාශ කරන්න බෑ. දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න බෑ මේ වදාළ මාර්ගයේ ගමන් කළොත් නිවන් අවබෝධ කරන්නේ නැහැ කියලා. ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ විශාරද ඥානය. එතකොට මේ විශාරද ඥානෙ පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ විශාරද ඥානෙ පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් පුරුදු කරන්න, මේ ධර්මයන් සේවනය කරන්න, මේ දේවල් බැහැර කරන්න, මේවා කුසල්, මේවා අකුසල් කියලා පෙන්වලා දුන්නේ. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේක අවස්ථාවක පෙන්වලා දෙනවා නිවන් අවබෝධ කරන්න නම්, ධර්මය අවබෝධ කරන්න නම් අපි ළඟ තියෙන්න ඕන ප්‍රධාන කාරණා මොනවද කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සම්බෝධ පක්ඛිය සූත්‍රය. සත්‍ය අවබෝධයට අයත් ධර්මයන් ගැන වදාළ දෙසුම. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් අවබෝධ කරන කෙනෙක් ළඟ තියෙන්න ඕන මූලික කාරණා මොනවද කියන එක. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෝ මෙහෙම ඇවිල්ලා ඇහුවොත් ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වන්නේ මොනවද? ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට උපකාර වෙන ධර්මයන් මොනවද කියලා අන්‍යාගමික අය ඇවිල්ලා ඇහුවොත් මහණෙනි ඔබ මොකද්ද කියන්නේ අහන. ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන කොට තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොටගෙන තියෙන්නේ. ඒ වගේම ස්වාමීනි මේ වදාළ කාරණේ අර්ථය
භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක්වා කිව්වා. ඒ කියන්නේ ඒ වෙලාවට කියන්න ඕනේ මොකද්ද කියලා ඒ භික්ෂුන් වහන්සේලාට වැටහුන්නේ. නැවත ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේක භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක්වා කියනවා. දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ ඇහුවේ? අන්‍යාගමික අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඇවිල්ලා ඇහුවොත් ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයෝ දියුණු කරගන්න උපකාර වෙන්නේ මොනවද? නිවන් අවබෝධ කරන ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන්නේ මොනවද කියලා. එසේ වීනම් මහණෙනි අසව් මැනවින් මෙනෙහි කරව කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉදින් මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙහෙම අහයිනම් ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන්නේ මොනවද? එතකොට එහෙම ඇහුවොත් මහණෙනි මෙහෙම විමසන අන්‍ය තීර්ථකයන්ට මෙහෙම පිළිතුරු දෙන්න කියනවා. ආයුෂ්මත්නි මෙහිලා භික්ෂුව කලන මිතුරන් නැත්තේ වෙයි. කල්යාණ යහළුවන් නැත්තේ වෙයි. කලන මිතුරන් ඇසුරට නැඹුරු යේ වෙයි. ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන පළවෙනි කාරණාව මෙයයි කියලා. මොකද්ද පළවෙනි කාරණාව? කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයන්ගේ පැත්තට නැඹුරුව පැවතීම. කලන මිතුරු ඇසුරට නැඹුරු වීම. ඔන්න ධර්මාවබෝධයට උපකාර වෙන ප්‍රධාන කාරණයක්. එතකොට දැන් අපි ගත්තොත් නිර්වාණය කියන්නේ විශාල ගොඩනැගිල්ලක් කියලා. ඒ නිර්වාණය කියන විශාල ගොඩනැගිල්ල අපි තුල හදාගන්න නම් අපි ළඟ තියෙන්න ඕන දේවල් තමයි මේ දේශනා කරන්නේ. ඒ නිර්වාණය කියන ගොඩනැගිල්ල හදාගන්න නම් අපි දාගන්න ඕන අත්තිවාරම තමයි බුදුරජාණන් වහන්සේ මේ වදාළේ. එතකොට ඒ අත්තිවාරමේ පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වීම. ඊට පස්සේ කලන යහළුවන් නැතිවීම. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ශ්‍රද්ධාවේ පිහිටලා නැති කෙනෙක් ශ්‍රද්ධාවේ පිහිටන් උපකාර කරන කෙනා කල්යාණ මිත්‍රයා. සීලේ පිහිටලා නැති කෙනෙක්ට සීලේ පිහිටන් අනුග්‍රහ කරන කෙනා උපකාර කරන කෙනා කල්යාණ මිත්‍රයා. ඊළඟට ධර්මය ලැබිච්ච නැති කෙනෙකුට ධර්මය දෙන කෙනා සද්ධර්මය කියලා දෙන කෙනා කල්යාණ මිත්‍රයා. එතකොට මේ කල්යාණ මිත්‍රයා නිසා තමයි කෙනෙක් දුක කියන එක අවබෝධ කරන්නේ. ලෙඩ වෙවි යන සසරේ ලෙඩවීම අවබෝධ කරන්නේ කල්යාණ මිත්‍රයා නිසා. ඉපදී යන සසරේ ඉපදීමෙන් නිදහස් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. මෙරි යන සසරේ මරණයෙන් නිදහස් වෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා. එතකොට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙම දෙයක් හිතුණා කියනවා. මට හිතුණ භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. මොකද එහෙම කියන්න එපා කිව්වේ? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ සම්පූර්ණ බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කිව්වා. එහෙනම් මේ බුද්ධ ශාසනය කවුරු හරි සෝවාන් වෙනවා නම් එයාගේ මූල බීජය මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. යම් කෙනෙක් එතකොට බුද්ධ ශාසනයේ සකදාගාමි වෙනවා නම් එයාගේ මූල බීජය කල්යාණ මිත්‍ර ඇසුර. ඊළඟට අනාගාමි වෙනවා නම් අරහත් වෙනවා නම් බුද්ධ ශාසනයේ යම් ඵලයක් ලබනවා නම් යම් ප්‍රයෝජනයක් ගන්නවා නම් සුගති සම්පත්තිය හරි හිමි කර ගන්නවා නම් බුද්ධ ශාසනයේ පිහිට හරි ලබා ගන්නවා නම් මූලික දේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසා කෙනෙක් ශ්‍රද්ධාව නැති කෙනෙක් ශ්‍රද්ධාවේ පිහිටනවා. කල්යාණ මිත්‍ර ඇසුර නිසා සීලය නැති කෙනා සීලේ පිහිටනවා. කල්යාණ මිත්‍ර ඇසුර නිසා සමාධිය නැති කෙනා සමාධියේ පිහිටනවා. කල්යාණ මිත්‍ර ඇසුර නිසා වීරිය නැති කෙනා වීරියේ පිහිටනවා. ප්‍රඥාව නැති කෙනා ප්‍රඥාවේ පිහිටනවා. ශ්‍රුතේ නැති කෙනා ශ්‍රුතේ පිහිටනවා. ත්‍යාගය නැති කෙනා ත්‍යාගයේ පිහිටනවා. මේ සෑම ලාභයක්ම ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්දය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍රයා මුණ ගැහිච්ච නිසා සත්වයා වයසට යාමින් නිදහස් වුණා කියනවා.
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් කල්යාණ මිත්‍රයා මුණ ගැහිච්ච නිසා සත්‍යයා ලෙඩ වෙන එකෙන් නිදහස් වුණා කියනවා. ඉපදෙන එකෙන් නිදහස් වුණා කියනවා. ඊළඟට මරණයටපත් වීමෙන් නිදහස් වුණා කියනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් අප්‍රියයන් හා එක්වීමෙන් මේ සෑම දුකෙන්ම නිදහස් වුණේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍රයා මුණ ගැහිච්ච නිසා කියනවා. බලන්න කල්යාණ මිත්‍රයාගේ වටිනාකම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය දැන් අපිට තියෙන කල්යාණ මිත්‍රයා. ඒ ධර්මය අපි නිතර නිතර ඇසුරු කළොත්, ඒ ධර්මය නිතර නිතර පුරුදු කරොත් අර යහපත අපිටත් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට නිවන් මාගේ ගමන් කරන කෙනාට, නිවන අවබෝධ කරන කෙනාට, නිවන කියන ගොඩනැගිල්ල හදන කෙනාට මූලික අත්තිවාරම තමයි කල්යාණ මිත්‍ර ඇසුර. එතකොට මේ කල්යාණ මිත්‍ර ඇසුර බුදුරජාණන් වහන්සේ වදාළේ නිරන්තරයෙන් ඇති කර ගන්න ඕන දෙයක්. අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්. මොකද සම්පූර්ණ බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. ඒ නිසා බුද්ධ ශාසනය කෙනෙක් අඩුම ගානේ සුගතියටවත් යනවනම් එයාට කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕනේ. දැන් පාප මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? ශ්‍රද්ධාවේ සමාදන් වෙන්න හදන කෙනාව ඒකෙන් බැහැර කරනවා. සීලය රකින්න හදන කෙනාව සීලයෙන් බැහැර කරනවා. දැන් මද්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්න හදනවා නම් කියනවා වැඩක් නැහැ, ටිකක් බොන්න නැතුව වැඩක් තියනවා. ජීවිතෙන් ඇති වැඩේ මොකක්ද? හඳුනගන්නේ කවුද? පාප මිත්‍රයා. සිල්වත් කෙනාව දුස්සීලයක් කරන්නේ පාප මිත්‍රයා. පිරිමිකමටත් වැඩක් නැහැ කියනවා බිව්වේ නැත්තම්. කවුද? පාප මිත්‍රයා. එතකොට මේ පාප මිත්‍රයාගේ ලක්ෂණේ තියාගී කෙනාව මසුරුකමේ සමාදන් කරනවා පාප මිත්‍රයා. ඔය බොරුවට දන් දෙන්න එපා, තමන්ගේ තියෙන එකක් නැති කරගන්නවා, විනාශ කරගන්නවා, මෝඩ වැඩ කරන්න එපා කියනවා. කවුද? පාප මිත්‍රයා. තියාගී කෙනා මසුරුකමේ සමාදන් කරනවා. ඊළඟට බණහන කෙනා, ශ්‍රුතය දියුණු කරන කෙනා එයාව ධර්මයෙන් බැහැර කරනවා. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් ඈත් කරනවා පාප මිත්‍රයා. එතකොට පාප මිත්‍රයා හඳුනා ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න ඕනේ. කල්යාණ මිත්‍රයා කොහොම කෙනෙක්ද, පාප මිත්‍රයා කොහොම කෙනෙක්ද හඳුනාගෙන පාප මිත්‍රයාගෙන් බැහැර වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා පාප මිත්‍රයා කියන්නේ නිවන් මඟට මහා අනතුරක් කියනවා. නිවන් මඟට විශාල අනතුරක් කියනවා පාප මිත්‍ර ඇසුර. බුදුරජාණන් වහන්සේ වදාළේ පාප මිත්‍රයෙක් ඇසුරු කරනවා නම් එයා රකින්න සීලයෙන් පිරිහෙනවා. එයා ශ්‍රද්ධාවෙන් පිරිහෙනවා, ශ්‍රුතෙන් පිරිහෙනවා, ත්‍යාගයෙන් පිරිහෙනවා, ප්‍රඥාවෙන් පිරිහෙනවා. ඒ තරම් නිවන් මගෙන් ඈත් කළා දාන කෙනෙක් තමයි පාප මිත්‍රයා. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන් මඟට උපකාර වන පළවෙනි අංගය, මූලික අංගය කල්යාණ මිත්‍ර ඇසුර. හොඳට කල්යාණ මිත්‍රය හඳුනගෙන කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරුව වාසය කරන්න ඕනේ. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා තවදාස්මත්නි භික්ෂුව සිල්වත් වෙයි කියනවා. ඔන්න දෙවනි කාරණේ, සිල්වත් වෙනවා. කොහොම සීලයක්ද? ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අනුමාත්‍ර වරදෙහිත් බිය දකින්නේ වෙයි. පොඩි වරදෙත් බිය දකින්නවා කියනවා. ඊළඟට සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වන දෙවනි කරුණ මෙයයි. සිල්වත් වීම කියනවා ඊළඟ අත්තිවාරම. නිවන කියන ගොඩනැගිල්ල හදාගන්න උපකාර වන ඊළඟ අංගය අත්තිවාරම සීලය. සීලය නැතුව පින්වත්නි නිවන අවබෝධ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ සීලම් පරිභාවිතෝ සමාධි මහප්පලෝ මහනිසංසෝ. සීලය මුල් කරගෙන වඩන සමාධිය මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඊළඟට සමාධින් පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ මහානිසංසෝ. සමාධිය මුල් කරගෙන වඩන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි කියනවා. සීලය, සමාධිය, ප්‍රඥාව කියන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස තියෙන ප්‍රධාන මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් තොරව ධර්ම අවබෝධයක් තියෙනවද?
නෑ දුකට හේතුව දුක හට ගැනීම කියන ආර්ය සත්‍ය තුනම දකින්න තියෙන්නේ දුක නිරුද්ධ වීමේ මගේ ගමන් කරලා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ. දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකම මාර්ගය. එතකොට පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ බෙදා වෙන් කළේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීලය මුල් කරගෙන වඩන සමාධියයි මහත්ඵල. සමාධිය මුල් කරගෙන වඩන ප්‍රඥාවයි මහත්ඵල. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න නම් ප්‍රධානම අංගය තමයි සීලය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න නම් උපකාර වෙන ප්‍රධාන අංගය තමයි සීලය. ධර්මාවබෝධය කරන්න උපකාර වෙන ප්‍රධාන අංගය සීලය. එතකොට සීලය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ දිවි පරදුවට තියලා සීල් රකින්න කියනවා. ඒ තරම් සීලය වටිනවා කියනවා. ජීවිතේ පවා පරදුවට තියලා සීලය ආරක්ෂා කරගන්න කියනවා. ඒ තරම් ධර්මාවබෝධයට සීලය උපකාරයි කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන්න සීලය තරම් වෙන එකම අංගයක්වත් උපකාර වෙනවා කියලා දකින්නේ කියනවා. ඒ තරම් සීලය උපකාරයි. හොඳට සීලය රැකගත්තොත්, හොඳට සිහිනුවණින් අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින් සංවරයෙන් සීලය ආරක්ෂා කරගත්තොත් සමාධිය දියුණු වෙනවා. සීලය හොඳට ආරක්ෂා කරගත්තොත් සමාධිය වැඩෙනවා. සමාධිය වැඩුණොත් ප්‍රඥාව වැඩෙනවා. එයා නිවන අවබෝධ කරනවා. එතකොට සීලය කියන්නේ ඊටාම අත්‍යවශ්‍ය අංගයක්. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී පෙන්නලා දෙනවා මේ සාගරයේ ලක්ෂණයක් තමයි කියනවා වෙරළ ඉක්මවා යන්නේ කියන. දැන් මුහුද වෙරළෙන් එහාට යන්නේ වෙරළෙන් වට කරගෙන තියෙන්නේ. අන්න ඒ වගේ කියනවා බුද්ධ ශාසනය. සීලය තමයි කියනවා සීලය ඉක්මවා යන්නේ කියනවා ශ්‍රාවකයා. ශ්‍රාවකයාව යහපත පිණිස පිහිට පිණිස ඉතුරු වෙලා තියෙන සීලයෙන් කියනවා. රැකෙන්නේ සීලයෙන් කියනවා. කවදාවත් තමන්ගේ ජීවිතයේ හේතුවෙන්වත් ශ්‍රාවකයා සීලය ඉක්මවා යන්නේ කියනවා. අර මුහුද මේ වෙරළ ඉක්මවා යන්නේ වගේ ශ්‍රාවකයා කවදාවත් සීලය ඉක්මවා යන්නේ කියනවා. එතකොට ඒ වගේ සීලය බුදුරජාණන් වහන්සේ රකින්න කියලා වදාළේ. එහෙම සීලය රකින්න සීලය මහත්ඵලයි මහානිසංසයි කියනවා. කොටින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා අපි රැස් කරන පින පවා මහත්ඵල මහානිසංස විපාක සලසලා දෙන්න. ඒ රැස් කරන පිනෙන් පවා මහත්ඵල මහානිසංස විපාක සලසලා දෙන්න අපිට සීලය උපකාරයි කියනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දානයක් පූජා කරලා බලාපොරොත්තු වෙනවා කියනවා මම මේ දානීය පූජා කරපු පිනෙන් අහවල් බ්‍රාහ්මණ කුලයේ ඉපදේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කළොත් එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියනවා. ඒ කියන්නේ එයා බ්‍රාහ්මණ කුලයේ ඉපදෙනවා කියනවා. හැබැයි සිල්වත් නම් කියනවා. එහෙනම් බලන්න පිනක් රැස් කළේ පින විපාක දෙන්න. පිනක් රැස් කළා ප්‍රාර්ථනාවක් කරද්දී ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න මොකද්ද ඕන වෙන්නේ? සීලය ඕන වෙනවා කියනවා. එතකොට කෙනෙක් දානයක් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මම මේ පිනෙන් ශාස්ත්‍රීය කුලයේ ඉපදේවා. අහවල් රජපෞල ඉපදේවා කියලා. ඉපදෙනවා කියනවා. ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියනවා. හැබැයි එයා සිල්වත් නම් කියනවා. මොකක්ද අවශ්‍ය එතකොට? සීලය අවශ්‍යයි. ඊළඟට කියනවා කෙනෙක් දානයක් දීලා ප්‍රාර්ථනා කරනවා කියනවා මං චාතුම් මහරජික දිව්‍ය ලෝක ඉපදේවා. ඒත් ඉපදෙනවා කියනවා. සිල්වත් නම් විතරයි කියනවා. ඊළඟට දේශනා කරනවා තාවතින්ස ඉපදේවා, යාම ඉපදේවා, තුසිත ඉපදේවා. මේ විදිහට දානයක් පූජා කළා යම් ප්‍රාර්ථනාවක් කරනවාද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියනවා. කාගේද? සිල්වත් කෙනාගේ. බලන්න එතකොට අපිට පින විපාක දෙන්නත් උපකාර වෙන්නේ මොකද්ද? සීලය උපකාර වෙනවා. සුගති සම්පත්තිය සලසා දෙන්න උපකාර වෙන ප්‍රධාන අංගය තමයි සීලය. එතකොට සුගති රැකවරණය සලසලා දෙන්නේ සීලය තුලින්. ආරෂ්ඨාංගික මාර්ගයේ වඩලා පුරුදු කළා දියුණු කළා නිවන අවබෝධයට උපකාර වන ප්‍රධාන අංගය සීලය. එතකොට සිල්වත් වෙන්නේ කෙනෙක් මොන අංගයේ තිබ්බොත්ද?
පළවෙනි අංගයේ තිබ්බොත් මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කෙනා සිල්වත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කාරණාව. ඒ තමයි තවද ආයුෂ්මත්නි භික්ෂුව කෙලෙස් පතරු ගැලවී යන සමත විදර්ශනා භාවනා හිතට උපකාරී වන යම් කතාවක් ඇද්ද? ඒ තමයි අල්පේච්ඡ බව ගැන කතා. ඊළඟට ලද දෙයින් සතුටු වීම ගැන කතා. හුදෙකලා විවේකය ගැන කතා. නොඇලී සිටීම ගැන කතා. විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශනය ගැන කතා. මොනවද මේ? දස කතාව නැති මේක නේද? එතකොට ඔන්න ඔය දස කතාවෙන් වාසය කරනවද? දස කතාවෙන් යුක්තයිද? දස කතාව කැමැතිසේ ලබනවද? නිදුකින් ලබනවද? විපුලසේ ලබනවද? ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගන්න උපකාර වෙන තුන්වෙනි කාරණාව මේක කියනවා. නිවන් අවබෝධ කරන්න උපකාර වෙන තුන්වෙනි කාරණාව මොකද්ද? දස කතාව. එතකොට අපි ළඟ දස කතාව නැත්තම් නිවන අහලකවත් නෑ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණාව සත්‍ය අවබෝධයට නිවන් අවබෝධය පිණිස නිවන කියන ගොඩනැගිල්ලට දාන තුන්වෙනි අත්තිවාරම දස කතාව. ඒ කියන්නේ අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, ඊට පස්සේ පවිවේක කතා, අසංසග්ග කතා, ඊට පස්සේ විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. අප්පිච්ච කතා කියන්නේ අල්පේච්ඡ ජීවිතය ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ ජීවිතය අල්පේච්ඡව ගත කරොත් ඒකේ තියෙන වටිනාකම ගැන කතා කරනවා. අපිට අහන්න ලැබෙනවද? ටීවී එකක් දැම්මත් කියන්නේ මෙන්න අලුතෙන් කෑමක් ආවා. රටවල් ගණනාවක විශ්වාසයේ දිනපු කෑමක්. මේක කාලා බලන්න, මේක කාලා බලන්න. ඒව නෙවෙයි දහන්න ලැබෙන්නේ. අප්පිච්ච කතා නෑ අහලකවත්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උදාන ගාථාවල ලස්සනට දේශනා කරන සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ කුස පිරෙන්න යම් ආහාරයක් තියෙනම් හොඳට මැති කියනවා. ඒක තෙත දෙයක් වේවා වේලිච්ච දෙයක් වේවා කමන්නේ කියනවා. කුස පිරෙනවා නම් ඇති කියනවා. බලන්න අල්පේච්ඡ ජීවිතේ. ඊට පස්සේ කියනවා භාවනාවට ඉඳගත්තට පස්සේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්නම් එතන හොඳට මැති කියනවා. බලන්න අල්පේච්ඡ ජීවිතේ. එතකොට මේ අල්පේච්ඡ ජීවිතය ගැන කතා කරනවා. Tamanට තියෙන දෙයින් සතුටු වෙනවා. තියෙන දෙයින් සතුටු වීම ගැන කතා කරනවා. අද කාලේ අහන්නවත් නැහැ. අලුතෙන් ඇඳුමක් ආවා මේක ඇඳපල්ලා කියනවා. ඊට පස්සේ අලුතෙන් කෑමක් ආවා මේක කාපල්ලා කියනවා. ඊට පස්සේ අලුතෙන් සෙන්ට් එකක් ආවා මේක ගන්න කියනවා. ඕවමයි අහන්න තියෙන්නේ. මිනිස්සෙක් එක්ක කතා කරත් කියන්නේ මොනවද? අන්න අලුතෙන් මේකක් ඇවිල්ලා අපිත් කෑවා ඒක ෂෝක් ඒක කාලා බලන්න කියනවා. තියෙන දේ කාලා ජීවත් වෙන්නේ. අල්පේච්ඡකම ගැන කතාවක් නැහැ. ඊට පස්සේ මේ ලද දෙයින් සතුටු වීම ගැන කතා කරනවා. ඒ කියන්නේ Tamanට දෙන දෙයක් කාලා ජීවත් වීම ගැන. දෙන දෙයක්කින් සතුටු වීම ගැන. ලද දෙයින් සතුටු වීම ගැන කතා කරනවා. ලද දෙයින් සතුටු වීමේ තියෙන වාසි, ලද දෙයින් සතුටු වීමේ තියෙන ආනිසංස, ලද දෙයින් සතුටු වීමේ තියෙන වටිනාකම ගැන කතා කරනවා. ඒ කතා කරනවා කියන්නේ ධර්ම මාර්ගයට උපකාරයක්. ලද දෙයින් සතුටු වීම කියන්නේ ධර්ම මාර්ගයට කොච්චර උපකාරයක්ද? එතකොට දැන් අද කාලේ ගත්තොත් ලද දෙයින් සතුටු වීම ගැන අහන්නත් නැහැ. දැන් නිකන් දෙන එක වුණත් අපි කොච්චර ඉල්ලනවද? දැන් අපි හිතමු රජයෙන් ආධාරයක් දෙනවා කීයක් හරි. අපිට 5000ක් දෙනවා අනිත් කෙනාට 10000ක් දෙනවා. අපි මොකද කරන්නේ? අරුන්ට 10000ක් දුන්න අපිට 5000යි දුන්නේ. බෝට් කෑලි අරන් පෙළපාලි යනවා. ලද දෙයින් සතුටු වීම නැහැ. ලද දෙයින් සතුටු වීම නැහැ කියන්නේ ලද දෙයින් සතුටු වීම ගැන කතාවක් අහලවත් නැහැ. ලද දෙයින් සතුටු වීම ගැන කතාවක් අහලවත් නැහැ කියන්නේ නිවන පේන තෙක් මානෙක නැහැ. මොකද නිවනට උපකාර වෙන සත්‍ය අවබෝධයට උපකාර වෙන තුන්වෙනි කාරණාව මේ කතා කිරීම. ලද දෙයින් සතුටු වීම ගැන කතා කරන එක. එතකොට ඒ Tamanට ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනේ.
යම් රස්සාවක් කළා වැටුපක් හම්බ වෙනවාද ඒක ප්‍රමාණවත්. ඒකෙන් සතුටු වෙන්න ඕනේ. ඊට පස්සේ Tamanට යම් විදිහක අඳින්න පළදින්න ලැබෙනවද යම් විදිහක ගෙවල් දොරවල් ලැබෙනවද ඒකෙන් සතුටු වෙන්න ඕනේ. එහෙම සතුටු වෙන කෙනාට ධර්ම මාර්ගයේ හැසිරෙන්න හරි පහසුයි. ධර්ම මාර්ගයේ දියුණු කරගන්න හරි පහසුයි. ඇයි එයාට ඊට වඩා දෙයක් එයා පත ඉන්නේ ඒ කාලයේ කැප කරනව මොකටද? ධර්මයේ හැසිරෙන්න. එතකොට ලද දෙයින් සතුටු වීම ඊළඟට හුදේකලා විවේකයේ ගැන කතා කරනවා. හුදේකලා විවේකයේ කියන එක අද කාලේ අහන්නත් නැහැ. දන්නේත් නැහැ. දැන් සමහර අසපුවල තියෙනවා අපේ ආරණ්‍ය වගේ අසපු. ඒ කියන්නේ කැලෑ ඇතුලේ තනියෙන් හුදේකලා කුටි තියෙනවා. ඒව අහද්දි සමහර මිනිස්සුන්ට පුදුමයි කොහොමද ඉන්නේ අහනවා. බය නැද්ද අහනවා. ඇයි ඒ? හුදේකලා විවේකය ගැන අහලවත් නැහැ. දන්නේත් නැහැ. මොකද හුදේකලා විවේකය ගැන කතාව නැහැ. එතකොට හුදේකලා විවේකය ගැන කතා කරනවා කියන්නේ හුදේකලා විවේකය ගැන කතා කිරීම කියන්නේ නිවනට උපකාර වන දෙයක්. දැන් අපි ගත්තොත් සමහර ගෙවල් වල වයසක අම්මලා ඉන්නවා ගෙදර තනි වෙච්ච ගමන් ඉන්න බෑ අමාරුයි. ඇයි දරුවෝ ටික බැඳලා ගිහිල්ලා වෙන වෙන ගෙවල් වල ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. ඉතින් මේ අම්මා කම්මැලි වෙච්ච ගමන් දුවට කතා කරලා කියනවා අනේ මුණුබුරාව පොඩ්ඩක් ගෙනත් දාන්න කියනවා. කොළුවව ගෙනත් දාපන් කියනවා ගෙදර. ඇයි හුදේකලා විවේකය Tamanට ලැබිලා ඒක හුරුනේ. තේරෙන්නේ ඇයි? හුදේකලා විවේකය ගැන කතා කරලා නැහැ. හුදේකලා විවේකය ගැන අහලා නැහැ. ඉතින් අර මුණුබුරාගේ හුරුතල් බල බල ඉන්නවා ඉතින්. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි අපිට වෙලාවක් නැහැ. වැඩ දරුවන්ගේ වැඩ මුණුබුරන්ගේ වැඩ මේ පොඩි එකා බලා ගන්නත් ඕනේ. පොතක් කියවන්න ඉන්න ඒකට වෙලාවක් නැහැ. බණක් අහන්න ඉන්න ඒකට වෙලාවක් නැහැ. ඊට පස්සේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවා. නිවනින් ඈත් වෙනවා. හුදේකලා විවේකේ නැහැ. හුදේකලා විවේකේ නැත්තේ හුදේකලා විවේකේ ගැන අහලා නැහැ. ඒ ගැන කතා කරලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නිවනට උපකාර වෙනවා කියනවා මේ දස කතාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය පටන් ගැනීම මේ නොඇලී සිටීම ගැන කතා කරනවා. මේ දේවල් මෙහෙම දේවල් මේවා කොච්චර අපි බදා ගන්න හැදුවත් මේවා අනිත්‍ය දේවල්. මේවා තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල්. මේවා කොච්චර දේපල ඉඩ කඩන් රැස් කරත් මේවා අපිට කවදා හරි දාලා යන්න වෙන දේවල්. මේවා අපිට අහිමි වෙලා යන දේවල්, නැති වෙලා යන දේවල් කියලා නොඇලී සිටීම ගැන කතා කිරීම. එතකොට ඒක ධර්ම මාර්ගයට උපකාර වෙන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය පටන් ගැනීම ගැන කතා කරනවා. මේ අකුසල් දුරු කරන්න ඊට පස්සේ කුසල් උපදවන්න වීරිය කරන්න ඕනේ. වීරියෙන් තමයි අකුසල් නැති කරන්න තියෙන්නේ. වීරියෙන් තමයි කුසල් දියුණු කරන්න තියෙන්නේ. වීරියෙන් තමයි ධර්ම මාර්ගය වඩන්න තියෙන්නේ. මේ ගැන කතා කරනවා. ඒ ගැන කතා කරනවා කියන්නේ වීරිය තමන්ගේ වීරියට අනුබලයක් එනවා. එතකොට දැන් මේ දස කතාව කියන්නේ තමන්ගේ අල්පේච්ඡ ජීවිතයට අනුබලයක් එනවා. ලද දෙයින් සතුටු වීමට අනුබලයක් එනවා. ඊළඟට හුදේකලා විවේකයට නොඇලී සිටීමට වීරියට අනුබලයක්. එතකොට ඒ නිසා තමයි මේ දස කතාව නිරන්තරයෙන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මේ දස කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා නිවන අවබෝධ කරන්න උපකාර වෙන දෙයක්. ඊළඟට සීලය ගැන කතා කරනවා. සීලේ වටිනාකම ගැන, සමාධිය ගැන කතා කරනවා. ඊළඟට ප්‍රඥාව ගැන කතා කරනවා. විමුක්තිය ගැන කතා කරනවා. විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කරනවා. එතකොට ඔන්න ඔය දස කතාවෙන් යුක්තව වාසය කරනවා. දස කතාව කැමැතිසේ ලබනවා කියනවා. විපුලසේ ලබනවා කියනවා. එතකොට ඒක ධර්මාවබෝධයට, නිවන අවබෝධයට, සත්‍ය අවබෝධයට උපකාරක තුන්වෙනි ධර්මය කියනවා. එතකොට අපි ළඟ දස කතාව නැත්තම් නිවනත් ළඟපාතක නැහැ. එතකොට නිවන පිණිස නිවන කියන ගොඩනැගිල්ල හදාගන්න, නිවන ගොඩනගා ගන්න, නිවන අවබෝධ කරන්න මූලික අත්විවරමක් දස කතාවෙන් යුක්ත වීම. එතකොට කල්පනා කරලා බලන්න අපි දවස පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් කතා කරොත් කතා කරන්නේ මොනවද? දවස පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් කතා කරොත් කතා කරන්නේ දෙතිස් කතා විතරයි. ලද දෙයින් සතුටු වීම ගැන කතා කරනවද?
අල්පේච්ඡ ජීවිතය ගැන, ඊට පස්සේ හුදකලා විවේකය ගැන, නොඇලීම ගැන, වීරිය ගැන කතාවක්වත් නැහැ. සීලය ගැන, සමාධිය ගැන කිසි කතාවක් නැහැ. පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම අපි කතා කරන්නේ එක්ක දේශපාලනය ගැන, එක්ක ක්‍රීඩාවක් ගැන, නළු නිලියෝ ගැන, ඊට පස්සේ ටෙලි නාට්‍ය ගැන, ඊට පස්සේ ඕවා තමයි කතා කරන්නේ. එක්ක අනිත් අයගේ ඕපදූප ගැන. අහවලා මෙහෙම කිව්වා, මෙහෙම කරා, මෙහෙම කිව්වා. අහවල් ගෙදර මෙහෙම වාහනයක් අරන් උන්ට හරියනවා, අපිට හරියන්නේ නැහැ. අරයක් මෙහෙ ගිහිල්ලා අනුන්ගේ ඕපදූප වල්පල් දවස් 30ේම ඌව නෙවෙයිද කතා කරන්නේ. නිවන පේන තෙක් මානක නැහැ. ඇයි නිවන පිණිස උපකාර වෙන ධර්මයක් දස කතාව කියන්නේ. ඒ නිසා හොඳට දස කතාව පුරුදු වෙන්න ඕනේ. හොඳට දස කතාව හුරු වෙන්න ඕනේ. දස කතාවට නැඹුරු වෙලා වාසය කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවදායුස්මත්නි භික්ෂුව පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට, කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුතු වෙයි. කුසල් දහම් පිළිබඳව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වන සිව්වෙනි කරුණ මෙයයි. මොකද්ද හතරවෙනි කාරණාව? වීරියෙන් යුක්ත වෙනවා. පටන්ගත්තු වීරියෙන් යුක්තයි කියනවා. අකුසල් ප්‍රහාණයට කුසල් උපදවා ගන්න වීරිය කරනවා කියනවා. එතකොට ඒකත් නිවන පිණිස උපකාර වෙන අත්තිවාරමක්. මූලික කාරණාවක්. වීරියෙන් යුක්තයි කියනවා. කොහොමද වීරිය කරන්නේ? වීරිය ගැන මිලිඳු රජුරු අහනෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් වීරිය ස්වභාවය මොකක්ද අහනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා වීරියේ ස්වභාවය තමයි කියනවා මේ කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය වීරියයි කියනවා. ඒ කියන්නේ කුසල් දහම් වලට එක්කගෙන ඇදගෙන යන ස්වභාවය වීරිය කියනවා. අකුසලයක් ප්‍රහාණය කළා කුසලයක් උපදවලා දෙන්නේ වීරියෙන්. එතකොට වීරිය ආරම්භ කරන්නේ කොයි වෙලේද අහනෝ මිලිඳු රජුරු. නාගසේන මහරහතන් වහන්සේ වදාලා නිරන්තරයෙන් වීරිය කරන්න ඕනේ කියනවා. නිතර නිතර වීරියෙන් වාසය කරන්න ඕනේ කියනවා. නිතරම Taman තුළ වීරිය තියෙන්න ඕනේ කියනවා. එතකොට තමයි කියනවා හිතට අකුසලයක් එද්දිම නැති කරන්නේ. කුසලයක් එද්දිම දියුණු කරන්නේ. ඒකට හරියට උපමාවක් දේශනා කරනවා නාගසේන මහරහතන් වහන්සේ මේ වගේ දෙයක් කියනවා. මිලිඳු රජුරුවන්ගෙන් අහනෝ රජතුමනි ඔබට වතුර තිබහ ආවොත් පිපාසය ඇති වුණොත් ඔබ ගිහිල්ලා ලිඳක් අනිනවා දාන. දැන් පිපාසය ඇති වුණාට පස්සේද ගිහිල්ලා අපි ලිඳ හාරන්නේ නෑ. කලින් ලිඳ හාරලා වතුර ලයින් එක හදාගෙන තියාගත්තොත් පිපාසය ඇති වුණාම මොකද කරන්නේ? ගියා ටැප් එක ඇරියා වතුර ටිකක් ගත්තා බිව්වා. එතකොට අන්න ඒ වගේ කියනවා නාගසේන මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා අපි කලින් වීරිය කළා තිබ්බොත් නිතර නිතර මෛත්‍රිය අසුභය අනිත්‍ය ඊට පස්සේ වගේ භාවනා කරලා නිතර නිතර අකුසල් ප්‍රහාණය කර කර කුසල් උපදවාගෙන කුසල් සිතින් වාසය කරලා වීරිය කළා තිබ්බොත් අපේ හිතට අකුසලයක් එද්දිම අපිට මතක් වෙනවා අර කුසල් අරමුණ. අකුසලයක් එද්දිම අර අකුසලයේ යටපත් කරගෙන කුසලයේ උපදවා ගන්න පුළුවන්. එතකොට අන්නේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ වදාලේ වීරිය කරන්න ඕනේ. කලින් වීරිය කරගෙන කුසල් උපදවාගෙන තියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් වීරියෙන් වාසය කරන්න ඕනේ. හිතට අකුසලයක් එනවා දෙසනින් නැති කරන්න ඕනේ. කුසලයක් එනවා දෙසනින් ඒක දියුණු කරගන්න ඕනේ. ඒක තමයි වීරිය කියන්නේ. එතකොට ඒ විදිහට වීරියෙන් වාසය කරනවා කියන්නේ යා ධර්මාවබෝධයට සත්‍ය අවබෝධයට උපකාර වන ධර්මයක් කියනවා වීරිය. නිවන පිණිස උපකාර වන දෙයක් කියනවා. නිවන කියන ගොඩනැගිල්ල හදාගන්න උපකාර වන අත්තිවාරම වීරිය කියන්නේ. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවද ආයුෂ්මත්නි භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි කියනවා. හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි කියනවා. ඒ කියන්නේ ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන මනවින් දුක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි කියනවා. ආයුෂ්මත්නි සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයෝ දියුණු කර ගැනීමට උපකාර වන පස්වෙනි කරුණ මෙයයි.
ප්‍රඥාවෙන් යුක්තව වාසය කරනවා. හට ගැනීම නැතිවීම දකින ප්‍රඥාවෙන් වාසය කරනවා. ඒ කියන්නේ රූපය කියන්නේ මෙයයි. රූපේ හට ගැනීම මෙයයි. රූපේ නැතිවීම මෙයයි කියලා දකිනවා. වේදනාව කියන්නේ මෙයයි. වේදනාවේ හට ගැනීම මෙයයි. වේදනාවේ නැතිවීම කියන්නේ මේකයි කියලා දන්නවා. සංඥාව කියන්නේ මේක. සංඥාවේ හට ගැනීම මේක. සංඥාවේ නැතිවීම මේක කියලා දන්නවා. ඊළඟට සංස්කාර කියන්නේ මොකද්ද? සංස්කාරේ හට ගැනීම මොකද්ද? සංස්කාරේ නැතිවීම මොකද්ද කියලා දන්නවා. ඊළඟට විඥානය මොකද්ද? විඥානේ හට ගැනීම මොකද්ද? විඥානේ නැතිවීම මොකද්ද කියලා දන්නවා. හට ගැනීම නැතිවීම හොඳ ආකාරව දන්නවා. ඒක තමයි ප්‍රඥාව. ආර්ය වූ තියුණු අවබෝධයක් ඇතිව වාසය කරනවා කියනවා. එතකොට ඒ ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු කරගන්න එක. ප්‍රඥාවන්ත වීම නිවන් අවබෝධයට උපකාර වෙන දෙයක්. ප්‍රධාන අංගයක් කියනවා. එතකොට ඔන්න ඔය කාරණා පහ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය සත්‍ය අවබෝධයට නිවන අවබෝධයට උපකාර වන ප්‍රධාන කාරණා පහ. සත්‍ය අවබෝධයට මූලික කාරණා පහ. මොකද්ද පළවෙනි එක? කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයන්ට නැඹුරුව වාසය කිරීම. ඒක තමයි ප්‍රධාන කාරණේ. ඊළඟ එක මොකද්ද? ඊළඟ එක තමයි සිල්වත් වීම. අනුමාත්‍ර වරදෙත් බය දකිමින් සීලය ආරක්ෂා කිරීම. ඒක ඊළඟ කාරණේ. ඊළඟට ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? දස කතාවෙන් යුක්ත වීම. ඊළඟ කාරණාව පටන්ගත් වීරියෙන් යුක්ත වීම. ඊළඟ කාරණාව ප්‍රඥාවෙන් යුක්ත වීම. ඔන්න ඔය කාරණා පහ තමයි සත්‍ය අවබෝධයට ධර්ම අවබෝධයට උපකාර වන ප්‍රධාන කාරණා පහ. ඒ කියන්නේ නිවන කියන ගොඩනැගිල්ල හදාගන්න දාන්න ඕන අත්තිවාරම් පහ. මේ පහ දාගන්න නැතුව නිවන කියන ගොඩනැගිල්ල හදනවා කියන එක සිද්ධ වෙනවද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිවන කියන ගොඩනැගිල්ල හදන්න නම් තමන් තුළ නිවන අවබෝධ කරගන්න නම් මේ කාරණා පහ තමයි මූලිකම කාරණා පහ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා බලන්න මේ කාරණා පහ වැඩෙන හැටි. මහණෙනි කලන මිතුරන් නැති, කලන යහළුවන් නැති, කලන මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමැති විය යුත්තේය. ඒ කියන්නේ කලන මිතුරෝ ඇසුරු කරන කෙනා සිල්වත් වන්නේය. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වන්නේය. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේය. අනුමාත්‍ර වරදෙහි බිය දකින සුළුව සමාදන් වූ ශික්ෂාපදයන්හි මැනවින් හික්මෙන්නේය කියනවා. ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරට වැටිච්ච කෙනා සිල්වත් වෙනවා කියන කාරණේ සිද්ධ වෙනවා කියනවා. මේ කාරණේ තේරුම් ගන්න ලස්සන කතාවක් සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ තමයි 700 දෙනෙක්ගෙන් යුක්ත වෙළඳ කණ්ඩායමක් හිටියා. මේ කණ්ඩායම නැව් නැගලා වෙළඳාම යන්න පිටත් වුණා. පිටත් වුණාට පස්සේ දැන් දවස් 7ක් මුහුදේ. මුහුද මැදට ගියාට පස්සේ මේගොල්ලන්ගේ නැවේ සිදුරක් හටගත්තා. සිදුරක් හට අරගෙන මොකද උනේ? ටික ටික නැවට වතුර උනනවා. නැව ටික ටික මුහුද ගිලෙනවා. ගිලෙද්දි දැන් මේ අර හිටපු 700ක් දෙනා හොඳටම කලබල වෙලා තම තමන් අදහන දෙවිවරුන්ගේ නම් ගොත් කියා කෑ ගහනවා. ඊට පස්සේ තම තමන් දන්න දෙවිවරුන්ගේ බමුණන්ගේ අදහන ආගම්වල නම් ගොත් කියා කෑ ගහනවා. විලාප දෙනවයි දැන් මේ නැව ගිලිලා සියලු දෙනා ජීවිතක්ෂයටපත් වෙන්න යන්නේ. හැබැයි ඔතන එක්කෙනෙක් හිටියා. මෙයා සිල්වත් කෙනෙක්. මෙයා වෙළඳාම යන්න කලින් මොකද කරේ? බුදුරජාණන් වහන්සේ සංඝයා මුණ ගැහිලා දන්පැන් පූජා කළා. සිල් සමාදන් වෙලා තමයි නැවේ යන්න පිටත් උනේ. මෙයා කල්පනා කරා දැන් මං කෑ ගහන්න ඕනේ. මං කන්න ලව් කරන්න ඕනේ. මං විලාප දෙන්න ඕනේ. මොකද මට පිහිටක් තියෙනව නෝය කියලා කල්පනා කළා. මෙයා නැවේ කොනකින් වාඩි වෙලා පළඟක් බැඳගෙන භාවනා කරනවා. ඊට පස්සේ අර 700ක් දෙනා දැක්ක මෙච්චර වින්නහියක් වෙන්නේ යද්දි අර මිනිස්සයා මොකේ අර කරන්නේ කියලා. ඉතින් මේ කට්ටිය ගිහින් අහනවා ඔයාට බය නැද්ද? මෙච්චර මේ දැන් නැව ගිලෙන්න යනවා අපි මැරෙන්න යනවා. ඔයා නිකන් කිසි ගානක් නැතු ඉන්නේ මොකද්ද හේතුව ඇහුවා. කිව්වා මම එන්න කලින් බුදුරජාණන් වහන්සේට සංඝයාට දන්පැන් පූජා කළා. තිසරණේ සමාදන් වෙලා සිල් සමාදන් වෙලා ආවි කිව්වා.
එතකොට අර 700ක් දෙන අහනවා අපිට බැයිද අහනවා ඒක. අපිට ඒ පිහිට ගන්න බැයිද අහනවා. පුළුවන් කියනවා. හැබැයි පිරිස වැඩි හින්දා මොකද කරේ 100 කොටස් 7කට බෙදුවා. 100 කොටස් 7කට බෙදලා පළවෙනි 100 දෙනාට එන්න කිව්වා. ඇවිල්ලා මේ පළවෙනි 100 දෙනාට සිල් සමාදන් කෙරෙව්වා. තිසරණේ පිහිටවල සිල් සමාදන් කෙරෙව්වා. එහෙම සිල් සමාදන් කරවද්දි අර දැන් නැවගිලෙනවා. කකුල් වල ගොප්පැටය දක්වා වතුර. ඊළඟට දෙවනි 100 දෙනාටත් එන්න කියලා සිල් සමාදන් කෙරෙව්වා. එතකොට කකුල් වල දනිස් මට්ටමට එනකන් නැවගිලිලා වතුර පිරීලා. තුන්වෙනි 100 දෙනාට සිල් සමාදන් කරද්දී කලව මට්ටමට එනකන් වතුර පිරීලා. හතරවෙනි 100 දෙනාට සිල් සමාදන් කරවා දින මට්ටමට එනකන් වතුර පිරීලා. දැන් කෙමෙන් නැවගිලෙනවා. 100 සිල් සමාදන් වෙනවා. බලන්න එකම එක කල්යාණ මිත්‍රයෙක් ඒගොල්ලන්ට මුණ ගැහිච්ච නිසා මොකේද පිහිටන්නේ? සීලයේ පිහිටනවා. දැන් අර බයෙන් විලාප දිදී තැතිගෙන කෑ ගහ කන්න ලව් කර හිටපු කට්ටිය සිල් සමාදන් වෙලා සීලය සිහි කර පාඩුවේ ඉන්නව පැත්තකට වෙලා. ඊළඟ පිරිසට සිල් සමාදන් කරනකොට නාභිය මට්ටමට එනකන් වතුර පිරීලා. ඊළඟ පිරිසට සිල් සමාදන් වෙද්දි නැවගිලිලා උරහිස් මට්ටමට එනකන් වතුර පිරීලා. ඊළඟ පිරිසට සිල් සමාදන් කරනකොට අන්තිම පිරිසට සිල් සමාදන් කරනකොට කට මට්ටමට එනකන් වතුර පිරීලා. ලුණු වතුර පෙවෙනව කට්ටියට. ඊළඟ මොහොතේ මොකද්ද කට්ටියට? මරණය. මරණය අභියසාර කට්ටිය අන්තිම 100 දෙනා සිල් සමාදන් වුණා. කවුරු නිසාද? එක කල්යාණ මිත්‍රයෙක් නිසා. සීලය නැති අය සීලයේ පිහිටෙව්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයා නිසා 700ක් දෙනා සිල් සමාදන් වුණා. අවසාන මොහොතේ හරි සිල් සමාදන් වෙලා ඒ 700ක් දෙනා එවලේ මරණයටපත් වෙලා ගිහිල්ලා දෙවිය ලෝක ඉපදුනා. සතුල්ලපකායික කියන දිව්‍ය කොට්ටාස ඉපදුනා. ඉපදිලා මේ 700ක් දෙනාගේ ප්‍රධාන දෙවි කෙනා තමයි අර ඒගොල්ලන්ට ධර්මයේ දීපු ඒගොල්ලන්ගේ කල්යාණ මිත්‍රයා. යොදුන් 100ක් දිග රත්තරන් විමානකයා ඉපදුනේ පහළ වුණේ. ඊළඟට ඊට පහලින් තමයි පරිවාර විමාන විදිහට විමාන 7ක් පහළ වුණේ. අනිත් 100 දෙනා එක විමානයක 100 ගානේ 700 දෙනා පහළ වුණේ. බලන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා සීලයේ පිහිටුවා. මහත් වූ ලාභයක් ලැබුවා. සුගති සම්පත්තිය ලැබුවා. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර අසුර නිසා සීලය සම්පූර්ණ වෙනවා කියනවා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කෙනා කල්යාණ යහළුවන් ඉන්න කෙනා දස කතාව සමාදන් වෙනවා කියනවා. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කල්යාණ යහළුවන් ඉන්න කෙනා කල්යාණ මිත්‍ර ඇසුරට වැටිච්ච කෙනා වීරිය ආරම්භ කරනවා කියනවා. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරෙන් වාසය කරන කෙනා කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කෙනා ප්‍රඥාව දියුණු කර ගන්නවා කියනවා. සිල්වත් වෙන්නේ දස කතාවෙන් යුක්ත වෙන්නේ වීරිය ආරම්භ කරන්නේ ප්‍රඥාවන්ත වෙන්නේ මොකක් නිසාද? කල්යාණ මිත්‍ර ඇසුර නිසා. ඔන්න එතකොට ප්‍රධාන මංගේ තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සම්පූර්ණ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම මත කියලා. කල්යාණ මිත්‍රයා මත බුද්ධ ශාසනය සම්පූර්ණ පවතින්නේ කියලා. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ පිහිටලා සිල්වත් වෙනවා නම් දස කතාවෙන් යුක්ත නම් වීරියෙන් යුක්ත නම් ප්‍රඥාවෙන් යුක්ත නම් එයා නිවන අවබෝධ කරනවා කියනවා. එයා නිවන කරා යනවා කියනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඔය කාරණා පහේ පිහිටලා අසුභය වඩනවා කියනවා. මෛත්‍රිය වඩනවා කියනවා. ආනාපාන සතිය වඩනවා කියනවා. ඊළඟට අනිත්‍ය භාවනාව වඩනවා කියනවා. ඔය කාරණා පහේ මුල් වෙලා සමත විදර්ශනා වඩනවා කියනවා. එහෙම එයා ධර්මයේ දියුණු කරගෙන නිවන අවබෝධ කරනවා කියනවා. එතකොට ඔන්න නිවනත් නිවන පිණිස පවතින මාර්ගය. එතකොට අපිටත් මේ උතුම් ධර්මයේ පුරුදු කරගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන සීලයක පිහිටලා දස කතාවෙන් යුක්ත වෙලා වීරිය පටන් අරගෙන ප්‍රඥාව දියුණු කරගෙන ඒ නිවන කියන මාර්ගය ප්‍රගුණ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරන්න මේ ධර්මයත් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව.
අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වය දරනු ලබන්නේ මිය පරලොව ගිය ඩී.එම්. ඉන්දික බණ්ඩාර දිසානායක පුතණුවන්ට සහ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින් කැලණිය දලුගම පදිංචි පින්වත් එච්.බී. දසනායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් මේ විදිහට ධර්ම දානමය වශයෙන් තමන්ගේ ජීවිතයට රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳු සතරවරම් දෙවිවරු, සෙන්පති දෙවිවරු ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලුම දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය යසීසුරින් සේක බල ධර්මයන්ගින් වැඩෙත්වා. පින්වත් එච්.බී. දසනායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ දැහැමි රැකවරණ උපකාරය ආරක්ෂාව සලසා දෙත්වා. සියලුම දෙවියෝද මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගිණුම ලැබමින් සිටියේදී වයස අවුරුදු 19 දී අකාලයේ මිය පරලොව ගිය පින්වත් එම්. ඉන්දික බණ්ඩාර දිසානායක පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම එච්.බී. දසනායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් දායකත්වයේ සඳහා උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතේත් අනන්ත සසර පුරාත් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගති සම්පත්තිය ලබත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මිය පරලොව ගිය එම්.එම්. ඩිංගිරි අම්මා කිරියම්මාට, ඩී.එම්. පොඩිමැණිකේ මෑණියන්ට, මුතු බණ්ඩා දසනායක පියාණන්ට, කරුණාරත්න දිසානායක පියාණන්ට, ගුණසිරි දිසානායක සහෝදරයාටද මේ පින් අනුමෝදන් වී ඒ අයගේද පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ දහම් මඟ විවර කර දුන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝ වාසී සිල් ගුණදම් වඩන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക උපාසක උපාසිකාවන්ට අනුමෝදන් වෙත්වා. නිදුකින් නිරෝගීව සුවසේ සසුන් පිළිවෙත් පුරමින් දහම් මඟ දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරු එච්.බී. දසනායක මහත්මයාට පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. අද දින ධම්ම පූජා සදහම් දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාගේම සුජීවත්ව සිටින දෙමව්පිය, ගුරුවර, නෑදෑ හිත මිතුරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවසේ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබත්වා. දහම් මඟ සුවසේ දියුණු කරගෙන පින් දහම් රැස් කරගෙන සුගති සම්පත්තිය සලසාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.